समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේන වා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි ඵලං වරන්ති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට පුළුවන් වාසස්ථානයක්, පුළුවන් අවස්ථාවක් ලැබුණයි කියන එක සංසාර ජීවිතයේ මහා පුදුම විපාකයක්, කරපු පින්වල විපාකයක්. පින්වත්නි, දැන් අපි කාලෙක ඉඳලා බණ කියාගෙන එන නිසා දැන් ඔබ දන්නවා ප්‍රඥානාලිකාව හරහාම අපි දීර්ඝ කාලයක් ධර්ම දේශනා කරගෙන ආවා. දැන් පින්වත්නි, මේකේ මේ හැමදාමත් මේ බණ කියනවා කියන එක ඇත්තටම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ කියන්නේ මම මේ කියන්නේ බණ කියන එක නවත්තනවද නැද්ද කියන එක ගැන නෙමෙයි. හැබැයි මගේ රත්තරම් පින්වතුල්ලා මේක දැන් ඒකාකාරීනේ. ඇයි දැන් නිර්වාණය කියන්නේ එකක්. එතකොට ඒකට කල යුත්තේ ස්කන්ධ පිළිබඳව ආදීනව දකින්න එක නා. ඒතොර ඒ ස්කන්ධ පිළිබඳව ආදීනව දකින්න බුදුරජාණන් වහන්සේ කර්මස්ථාන වශයෙන් අපි සතර සතිපට්ඨානියම ගත්තත් කායානුපස්සනාවේ තියෙන කර්මස්ථාන 14. වේදනානුපස්සනාවේ තියෙන කියන්නේ දුක වේදනාව, සුඛ වේදනාව, අදුක්කම සුඛ වේදනාව කියන එක. චිත්තානුපස්සනාව කියන එක, ධම්මානුපස්සනාවේ තියෙන ප්‍රභේදයන් ටික ගත්තාම ඒක ඒකාකාරීව ඉවරයිනේ. එතකොට දැන් මේක උපරිම බණ කිව්වත් බණ කීපයකින් 60කින් 70කින් මේක ඉවර වෙනවා. ඕක තමයි ඇත්ත. දැන් මොකෝ මේ අපි හිතලා බලලා අනිත් එක රත්තරන් පිළිගන්නේ එහෙම මේ අත්නෝමතිකව ඇවිල්ලා විකාර දොඩවනවට වඩා බුදුබණ කියන එක හරියට බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකයේ තියෙන දැන් අපි ප්‍රහාණ සංඥාව කතා කරලා තියෙනවා. අට්ටික සංඥාව කතා කරලා තියෙනවා. අසුභ සංඥාව කතා, ආනාපාන සතිය, මෛත්‍රී භාවනාව, සබ්බ ලෝකේ අනබිරත සංඥාව, සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා, අට්ටි යති හරායති jigucchati කිය මේ දැන් මේව ඔක්කොම අහලානේ තියෙන්නේ. දැන් මගේ රත්තරන් පින්වතුල්ලා මේ ආයි එක දිගටම මේක අහගෙන ගියොත් මොකද වෙන්නේ? ඔය පින්වතුන්ලා එක්ක අපි එපාවි. අනේ ඉතින් අදත් අරක කියනවා, අදත් මේක කියනවා, අදත් මේක කියනවා. හැබැයි දැන් මේ අලුත් බණ ටික ආපහු යන්නේ මේක ආපහු කියන්නේ අපිට අපේ ඉස්සරහා ඉන්න ඔඩියන්ස් එක අලුත් කියලා දැකලා. ඒ ඉන්න ඔඩියන්ස් එකේ තියෙන විවිධාකාර විසිතුරු මානසිකත්වය දැකලා ඒ විසිතුරු මානසිකත්වයෙන් ගැලවෙන්න. එතකොට මේ කතාව කලින් අහපු කවුරු හරි ඉන්නවා නම් එයාට මේක නැවත නැවත ඇහෙද්දි, නැවත නැවත අහද්දි, නැවත නැවත මේක කනවැකෙද්දි යාට වීරියක් උපදිනවා. ඇත්ත තමයි අර ස්වාමීන් වහන්සේ කියන්නේ. නොඇසූ ධර්මකාරණාව නහන්න පුළුවන්කම ලැබෙනවා. ඇසූ ධර්මකාරණාව රීෆ්‍රෙෂ් කරගන්න නැත්නම් ආයි ඒ පිළිබඳව හිතන්න අවස්ථාව ලැබෙනවා. වීරිය උපදවා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒක ඇත්ත. හැබැයි මේක එපා වෙයි. ඒකයි දැන් මට මෙතනදී අභිධර්ම පාඩම් මාලාවක් ඕනනම් සිද්ධ කරගෙන යන්න පුළුවන් අපිට. එහෙම බැරි නෑ. ඒක එතකොට ඉතින් ඒකේ ධර්මදේශනා ගණනාවක් තියෙයි. දැන් අපි ගත්තොත් චිත්ත වීති ගත්තොත් චිත්ත වීති කී කොච්චර තියෙනවද නේද? පංචද්වාරා වජ්ජන ඒකට අයිති පංචද්වාර චිත්ත වීති ටික තියෙනවා. මනෝද්වාරික චිත්ත වීති ටික තියෙනවා. ඊට පස්සේ ඒකේ ගත්තාම තව කොච්චර නේද මනෝද්වාරික චිත්ත වීති විභූතහරම්මන අවිභූතාරම්මන කියලා බෙදෙනවා. පංචද්වාරික චිත්ත වීති ගත්තාම අති මහත්තාරම්මන අතිපරිත්තාරම්මන කියලා මේ කොටස් හතරකට බෙදෙනවා. ඊට පස්සේ ඒක ගත්තාම චක්කුද්්වාරිකව යන එක අතිපරිත්තාරම්මන චිත්ත වීතියක් තියෙනවා. ඊළඟට
අතිමහත්තාරම්මන මහත්තාරම්මන චිත්ත වීති දෙකක් තියෙනවා. අතිපරිත්තාරම්මන චිත්ත වීති 6ක් තියෙනවා. පරිත්තාරම්මන චිත්ත වීති 6ක් තියෙනවා. ඔක්කොම 15ක්. චක්කුද්්වාරිකෝ විතරක් 15 වෙන චිත්ත වීති 15ක් තියෙනවා. ඒතර 15 ගානේ 5ක් කියාගෙන යනකොට චිත්ත වීති 75ක් එතන අපිට විග්‍රහ කරන්න පුළුවන්. ඒ විග්‍රහ කිරීම හරි ලස්සනයි. තේරෙනවද මම මේ කියන එක? දැන් අපි ගත්තාම රූපයේ උපාදශනයේ පින්වත්නි ඒ කියන්නේ සමාන ආයුෂ තියෙන රූප ටිකේ වර්ණ ටික වර්ණවල ලක්ෂණ ආලෝකය හරහා අරන්ගෙවිලා ප්‍රසාද රූපේ වදිනකොට භවංගය කියන එක අතීත භවංගය කියන එක දෙවෙනියට පහළ වෙනසෙත් භවංග චලනීය වීමක්. ඒතකොට උපාද ඨිති භංග කියන මේ කුඩා චිත්තක්ෂණ තුනේ එක අවස්ථාවකට මහා චිත්තක්ෂණයක් කියන මේ මහා චිත්තක්ෂණ එකක් ඉක්මුණාට පස්සේ බලන්න මම මේ නිකන් කියන්නේ හරිද? තේරුම් ගන්න එපා. තේරුම් ගන්න එකපාරටම බැහැනේ. පස්සේ පහළ වෙන දෙවෙනි චිත්තක්ෂණයේ ඉඳන් යම් රූපයක් ආපాతගත වුණොත් චක්කු ප්‍රසාදයට එතන පහළ වෙන්නේ අතිමහත් ආරම්මන චිත්ත වීතිය. අතීත භවංග දෙකක් ගිහලා තුන්වෙනි එකේ ඉඳන් නම් චලනීය වීම කියන එක සිද්ධ වෙන්නේ එතන පහළ වෙන්නේ මහත් ආරම්මන චිත්ත වීතිය. එතකොට එහෙමත් ගෙවිලා ගිහිල්ලා කීපයක් ගියාට පස්සේ පහළ වෙන්න පටන් ගත්තොත් එතනදී පහළ වෙන්නේ අති පරිත්තාරම්මන චිත්ත වීති. ඊට පස්සෙත් ටිකක් ගෙවිලා ගිහලා 10 වෙනි එකේදී වගේ පහළ වෙන්න පටන් ගත්තාම චලනීය වීම සිද්ධ වෙලා එතනදී පහළ වෙන්නේ පරිත්තාරම්මන චිත්ත වීති. අති පරිත්තාරම්මන චිත්ත වීති. දැන් මේ මගේ රත්තරන් පිටින් මේ වගේදී පළවෙනි අතිමහත්තාරම්මන චිත්ත වීතියේදී තදාලම්මනේ භවංගයි දෙකම තියෙනවා. බලන්න මේවා ප්‍රභේද. දෙවනි මහත්තාරම්මන චිත්ත වීතියට එනකොට තදාලම්බන නෑ භවංග පතනීය වීමක් තියෙනවා. යස අතිපරිත්තාරම්මන චිත්ත වීති වලට එනකොට මේ පරිත්තාරම්මන චිත්ත වීති වලට එනකොට භවංග ජවනත් නැහැ. භවංගත් කියන්නේ ජවනත් නැහැ තදාලම්මනත් නැහැ. බලන්නකො මේ වගේ ලස්සන පිංගදී. ඊට පස්සේ වොත්තපණිය විතරක් දෙපාරක් හොතුම් පාරක් පහළ වෙනවා. අතිපරිත්තාරම්මන චිත්ත වීතියට ඔය මුකුත් නැහැ. කෙලින්ම භවංග පතනීය වීම විතරක් සිද්ධ වෙනවා. මේ සම්පටිච්ඡන සම්තිරණ වොත්තපණ ආදී දේවල් පහළ වීමකුත් සිද්ධ වෙන්නේ නැතුවම. ඒකට භවංග චලනීය වීම විතරයි සිද්ධ වෙන්නේ. දැන් මේ ප්‍රභේදයන් විස්තර විග්‍රහ සහිතව විසිතුරු ලෙස වර්ණනා කරන්න පුළුවන්. හැබැයි මේ අභිධර්මයේ පිළිබඳව දේශනා මාලාවක් නෙමෙයි. එකක්. අනිත් එක තමයි එහෙම අභිධර්මී ඉගැන්වීම කියන එක ඇත්තටම මගේ දකින්න පැත්තක් අභිධර්මීය සබ්ජෙක්ට් එකක් විදිහට ඉගෙන ගන්න එක හොඳයි. නමුත් නිර්වාණය දකින්න යම් කෙනෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අන්නේ නිර්වාණය දකින්න යන කෙනා නිර්වාණයට අවශ්‍ය කරන අභිධර්ම කාරණා ටික උකහා ගන්නවා විනා මං හිතන්නේ නෑ දැන් පිටකදී අපි ගත්තාම සතර සතිපට්ඨානිය ගන්න. සතර සතිපට්ඨාන භාවනාව කෙනෙක් අවුරුදු 7ක් එක දිගටම කරොත් එයා එක්ක අනාගාමී වෙනවා එක්ක රහත් වෙනවා. ඔක බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවානේ. තෙට්ටන්තු භික්කවේ සත්තවස්සානි මහණෙනි අවුරුදු 7 තියන්නකො අවුරුදු 6ක් 5ක් 4ක් 3ක් 2ක් අවුරුද්දක් මාසයක් දවස් 15ක් දවස් 7ක් කරන්නකො. එතකොට එතනදී ඒකේ තියෙන එවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කුරුණං නාම නිගමෝ මෙව දක්වලා තියෙන කුරු රට වාසීන්ගේ නියම් ගමේ දේශනා කරපු සතිපට්ඨාන සූත්‍රය කතමේ චත්තාරා සතිපට්ඨාන කියලා කියනවනේ. මේ මොනවද මේ හතර සතිපට්ඨානිය කියලා කියන සතර සතිපට්ඨානිය. එතකොට ඒ සතර සතිපට්ඨානිය දේශනා කළේ කාටද? අන්න ඒක. ඇයි මේ හතරක් දේශනා කළේ? එහෙම අපි විස්තර හොයන්න ඕනේ. ඒතකොට මේ හතර දේශනා කළේ එකක් තමයි තෘෂ්ණා චරිතයටත් දෘෂ්ටි චරිතයටත් කියන චරිත දෙකට. දෙවකිත් ඉන්නවා මන්ද ප්‍රඥ තෘෂ්ණා චරිතය කියලා කෙනෙක් ඉන්නවා. තික්ක ප්‍රඥ තෘෂ්ණා චරිතය කියලා කෙනෙක් ඉන්නවා. මන්ද ප්‍රඥ දිට්ඨි චරිතය කියලා කෙනෙක් ඉන්නවා. තික්ක ප්‍රඥ දිට්ඨි චරිතය කියලා කෙනෙක් ඉන්නවා. ඊළඟට අපි ගත්තාම සමතයානික විපස්සනා යානික කියලා ප්‍රභේද දෙකක් මේ ලෝකේ තියෙනවා. මන්ද ප්‍රඥ සමතයානිකයෙක් ඉන්නවා. තික්ක ප්‍රඥ සමතයානිකයෙක් ඉන්නවා. මන්ද ප්‍රඥ විපස්සනා යානිකයෙක් ඉන්නවා. තික්ක ප්‍රඥ විපස්සනා යානිකයෙක් ඉන්නවා. මේ ණය දෙකට දැන් තේරෙනවද මම කියන්නේ? ඒතර ඔබ තෘෂ්ණා චරිතයක් නම් ඔබට ගැලපෙන කර්මස්ථාන දෙකයි. එක්ක කායානුපස්සනාව එක වේදනානුපස්සනාව. ඒකෙත් ඔබ මන්ද ප්‍රඥයි නම් ඔබට හරියන්නේ කායානුපස්සනාව. ඕලාරික වූ කාය පිළිබඳව කරන මනසිකාර්යය. ඔබ තික්ක ප්‍රඥයි නම් ඔන්න ඔබට වේදනානුපස්සනාව හරියනවා. ඔබ දෘෂ්ටි චරිතයක් නම් ඒකේ මන්ද ප්‍රඥයි නම් ඔබට කාය වේදනා චිත්තානුපස්සනාව. ඔබ තික්ක ප්‍රඥ දෘෂ්ටි චරිතයක් නම් ඔබට ධම්මානුපස්සනාවෙන් මේ දෘෂ්ටීන් ගැලවිලා යනවා. බලන්නකො මේ කර්මස්ථාන බෙදලා ගිහලා තියෙන හැටි. ඊළඟ මන්ද ප්‍රඥ සමතයානිකයට කායානුපස්සනාව. තික්ක ප්‍රඥ සමතයානිකයට වේදනානුපස්සනාව. මන්ද ප්‍රඥ විපස්සනා යානිකයට චිත්තානුපස්සනාව. තික්ක ප්‍රඥ විපස්සනා යානිකයට ධම්මානුපස්සනාව.
මෙන්න මේ කර්මස්ථාන වලින් එකක් අරගෙන මම නිකන් උදාහරණයක් කියන්නේ. එකක් අරගෙන Tamanට ගැළපෙන කර්මස්ථානීය වඩනවා මිසක් සමහර වෙලාව අපිට කියනවා හාමුදුරනේ මම මේ දවස්වල චිත්තානුපස්සනාව වඩන්නේ ධම්මානුපස්සනාව වඩන්නේ. ඉතින් ඒ උන්දලා ඒ ඇත්තෝ දන්නේ නැහැ මේ කර්මස්ථානීය කාටද සප්පාය වෙන්නේ කියලා. ඒකට ආතාපි සම්පජානෝ සතිම. වීරිය විතරක් තියලා මදි. සම්පජානීය සහ නැත්නම් සම්පජඤ්ඤය කියන මේ ප්‍රඥාව. සම්පජඤ්ඤය කියන මේ ප්‍රඥා විදර්ශනා ඥාන පිළිබඳව තියෙන මේ කතාව සතිම සරණං සති සිහි කිරීමෙන් ලද්දා වූ නිතර නිතර සිහි කරන ස්වභාවයෙන් යුක්ත වීමට යුක්ත භාවයට කියනවා සතිමා කියලා. ආතාපි සම්පජානෝ සතිමා උපකාරක ධර්ම. මේවා කරගෙන මේ ධර්මතා තේරුම් අරගෙන ඊතර වෙනවා මිසක් මං හිතන්නේ නෑ මේ බන ලොරියක් ඇහුවා කියලා නිවන් යන්න පුළුවන් කියලා. එහෙම එකක් නැහැ. තේරුණාද මම මේ කියන එක? ඒතර මේ කියලා දෙන කාරණාවන් වලදී දැන් අපි ඔය චිත්ත වීති ඔක්කොම ඉගෙන ගන්න ඕනි කියලා හේකුත් නැහැ. චිත්ත වීතියක් කියන්නේ මොකද්ද? මිනිස්සේ ආරම්මණයක් ගන්නෙ කොහොමද? එතකොට ඒ ආරම්මණයේදී ඇයි රූපය කියන එකට චිත්තක්ෂණ 17ක් ආයුෂ දීලා තියෙන්නේ? ඒ චිත්තක්ෂණ 17 ආයුෂ ඇතුලේ එතකොට ඇයි අපි චිත්තක්ෂණ 17ක් තියෙන රූපය තේරුම් ගන්න ඕනි? එතකොට ඒ රූපය කොහොමද අපිට චිත්තක්ෂණ 17යි නම් මේ ආයුෂ තියෙන මේ අවුරුදු ගාණක් පවතින ගල් කොහොමද තියෙන්නේ? ඔය පිංගුතුලට මාව පවතිනා වගේ පේනවනේ මේ පැය ඇතුළත. එතකොට ඒක වෙන්නේ කොහොමද? මේවා දැන් අපිට ප්‍රශ්නනේ ඔන්න ඕවා විසඳ ගන්න වගේ තමයි අභිධර්මයේ කියන එක අපිට උමනා වෙන්නේ. නේද? පළවෙනි චිත්තක්ෂණයේදී ඇති වෙච්ච රූප කලාප තියෙනවා. දෙවෙනි චිත්තක්ෂණයේදී ඇති වෙච්ච රූප කලාප තියෙනවා. තුන්වෙනි චිත්තක්ෂණයේදී ඇති වෙච්ච රූප කලාප තියෙනවා. හතරවෙනි චිත්තක්ෂණයේදී ඇති වෙච්ච රූප කලාප තියෙනවා. එතකොට අපිට එකපාර ගෝචර වෙන්නේ අපි හිතමු අපිට අතිවහන්තාරම්මන චිත්ත වීතියක් යනවා කියලා. පළවෙනි ආයුෂයේ ඉක්ම වෙලා දෙවෙනි ආයුෂයට පැමිණිලා තියෙන සම ආයුෂ. එහෙම තේරුම් ගන්න ඕනේ. සම ආයුෂ තියෙන රූප කලාප සමූහයක් එක එක ආයුෂ තියෙනවා අපිට පේන්නේ නැහැ එකපාර. සමායුෂ්ක වූ රූප කලාප රාශියක වර්ණ සටහන තමයි ආලෝකය හරහා ඒ ලක්ෂණය අරගෙන අවිල්ලා අපේ ප්‍රසාද රූපේ වදින්නේ. අන්නේ වදිනවා කියන තැනදී ඒ වැදීමත් එක්කම චක්සු විඥානිය ඇති වෙලා සම්පටිච්ඡන සම්තීර්ණ වත්තපන කියන සිද්ධියෙන් ඒ කතාව ඉවරයි. දිත්තේ දිත්තමන්තම් භවිස්සති. හැබැයි ඕක සත්පුද්ගල භාවයෙන් අරගෙන ඒ ඔස්සේ ප්‍රපංච ගොඩනගලා ඒක කල්පනා කළා මගේ අම්මය, මගේ තාත්තය, මගේ ජීවිතය, මමය, මගේ පණය, අරකය, මේකයි කියලා මේ ඔක්කොම ප්‍රපංච ගොඩනගලා ගන්න නිසා නේද අපිට මේ ගොඩක් දේවල් අතහැරලා තියෙන්නේ. මම මේක ටික වේගෙන් කියාගෙන ඉන්නේ අපි මේ ධර්ම දේශනාව නෙමෙයි. මේ ඔක්කොම කතාව තේරුම් ගන්න යනවට වඩා මම කැමතියි ඔය පින්වතුන්ලා කියන එක කාරණාවක් ඔලුවට ගන්න. අරගෙන ඉතල වෙලා යන්න. දැන් අර නාලක ස්වාමීන් වහන්සේලා ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ කවදාවත් දැන් මහාන වෙන්න කට්ටිය ආවනේ. දැන් අපේ කාලෙත් එනවා මහාන වෙන්න කට්ටිය හරි. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ මහාන වෙන්න කවුරු හරි ආවට පස්සේ මොකද කළේ? එයාටම තමයි කිව්වේ සිවුරු කුයි පාත්‍රයකුත් හොයන් එන්න කියලා පාංශුකූලව. දැන් සිවුරු පාත්‍ර හොයන් එනකොට බොහෝ විට කර්මස්ථානයක් දෙනවා. ඒ කර්මස්ථානිය දුන්නට පස්සේ ඇතැම් භික්ෂුන් වහන්සේලා ඒ කර්මස්ථානියත් අරගෙන ඈත කැලේකට ගිහලා වැඩුවා මිසක් ඔය පින්වතුන්ලට එහෙම නෙමෙයි. මට දැන් හරි පුදුමයි. අපි දැන් බණ කියනවනේ. බණ කියලා මේ ඇති වෙන්න මෙහෙමයි භාවනා කරන්නේ, මෙහෙම කරන්න කියලා මාසිකින් විතර ඔන්න ආයි කතා කරනවා. හාමුදුරනේ බණක් කියමු. මේ අපිට අර භාවනාව ගැන ආයි කියලා දෙන්න. දැන් ආයිත් එකම ටේප් එක අහනවා. එහෙම නෙමෙයි. ඔය පින්වතුන්ලා කියලා දෙන එක කරන්න. අන්න ඒකට අනුගත වෙන්න. ඒක යෙදෙන්න. ඒක යෙදුනොත්, ඒක අනුගත වුණොත් මේ අන්න එතනදී මගේ පින්වත්නි අපේ පින්වතුන්ලට පුළුවන්කම ලැබෙනවා කියන බණ අනුව හැසිරෙන්න. එහෙම නැත්නම් ඉතින් මරෙන්න තාක් මැරෙන කම්ම බණහා ඉන්න පුළුවන්. ධර්ම අවබෝධයක් වෙන්නේ. හාමුදුරනේ අපි මොකද්ද කරන්න ඕනේ කියලා අහනවා. මුකුත් එතකොට අපිට අහන්න තියෙන්නේ ඇයි දෙයි හාමුදුරනේ? එතකොට අපි බණ කියලාම නැද්ද? කොච්චර කර්මස්ථාන දීලා තියෙනවද? මේ සතර පායෙන් මිදිලා දැන් අද අහලා තියෙනවනේ සතර පායෙන් මිදිලා නිවන් අවබෝධය පිණිස අපි කෙසේ පිළිපෙදි. වෙන මුකුත් නෙමෙයි මේ කියන බණ ටික ඔලුවට දාගෙන මේ කතාව ඇත්තද නැත්තද කියන එක මගේ පින්වතුන්ලා ජීවිතෙන් කල්පනා කරන්න.
ඔය පින්වතුන්ලා තමන්ගේ ජීවිතය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කළොත් මේ සාංශාරිකව යන භව ගමන මෙහෙමයි, නිර්වාණය කියන්නේ මෙහෙම එකක්, සංසාරය කියන්නේ මෙහෙම එකක්, මම නිර්වාණයටපත් විය යුතුයි, පත් වෙන ක්‍රමවේදය මේකයි කියලා කල්පනා කිරීම හැර මේ නිකම්ම බනහා ඉඳලත් නිවන් යන්න දඟලන්න එපා. කල්පනා කරන්න. තමන්ගේ මනසට දැනෙන, තමන්ගේ මනසට වැටහෙන ආකාරයට මේක හිතන්න. තේරෙනවද මම මේ කියන්නේ? එතකොට එහෙම හිතන්න අවස්ථාව තමයි මේ ධර්ම ශ්‍රවණියෙන් ඔබට සැලසෙන්නේ. ඒකට අපි මේක ඉඳලා හරි මතක් කරලා දෙනකොට මේ එකම බණ වුණත් ආපහු සැරයක් ප්ලේ වෙනකොට ඔබට මේ වහන්න පුළුවන් කියලා දීපු අපතේ ගිහිල්ලානේ එකපාරක් කිව්වහම මේ බණ නැවත අහන්න ලැබෙනවා කියන්නේ ලොකු ලාභයක්. මේව අහලා හරි මේකට අනුගත වුණොත් ඔන්න ඔබට පුළුවන් සතර පායෙන් මිදලා නිවන් අවබෝධය පිණිස පිළිපදින්න. ඕකමයි පිළිපදිනවා කියන්නේ ඕකමයි. කියන බණ ටික අහලා අහන බණ ටිකට අනුව ජීවිතය හදාගන්න උත්සාහ කරන්න. ජීවිතය හදාගන්න දඟලන්න. ජීවිතයට ධර්ම එකතු කරගන්න. පින්වත්නි දැන් මගේ පින්වත්තුන්ලා නිකන් හිතන්න මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔය පින්වත්තුන්ලා පළවෙනියටම මේක තේරුම් ගන්න ඕනි එක තමයි බුදුදහම කියන එක ඇතුලේ අපිට බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙන් ලැබෙන පරම නිෂ්ඨාව මොකක්ද කියලා. අද බොහෝ දෙනෙක් දන්නේ මහාචාර්ය වේවා, ආචාර්ය වේවා, අර වේවා, මේ වේවා නිර්වාණය පිළිබඳව දැක්මක් නේද? මම දැක්කා සමහරු කියලා තියෙනවා අතීතය ගැන නොසිතන්න, අනාගතය ගැන නොසිතන්න, එතකොට ඔබ නිවනටපත් වූ ආවේ. එච්චර ලේසියෙන් යන්න පුළුවන් නිවනක් නම් නෙමෙයි මේක. ඒකයි. එච්චර ලේසියෙන් යන්න පුළුවන් නිවනකුත් නෙමෙයි. උත්සාහ කරලා, වීර්ය කරලා, භාවනා කරලා, බණ අහලා කරුණු සම්පාදනය කරගත්තොත් එකක තමයි. කරුණු සම්පාදනය කරගත්තොත් අන්නේ කරගන්න තැනට ඔබට එතනදී නිර්වාණය කියන එක සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙයි. නිකම් මේ බලන්න. දැන් අපේ බෞද්ධ ප්‍රජාව දන්නේ නෑනේ නිවන කියන්නේ මොකක්ද? ඔබේ ගෙදර ඔබ නිවන ගැන සාමාන්‍යයෙන් හිතනවා ඇති. බලන්න ඔබේ ගෙදර පුතා නිර්වාණය ගැන කතා කරන කෙනෙක්ද කියලා. ඔබේ ගෙදර පුතා සසරෙන් ඈතර වීම ගැන කතා කරන කෙනෙක්ද කියලා බලන්න. ඔබේ ගෙදර පුතා මේ බුද්ධෝත්පාද කාලේ වටිනාකම ගැන කතා කරන කෙනෙක්ද බලන්න. නෑ කියන්නේ ඔබට ඔබේ ගෙවල් දොරවල් ඔක්කොමත් එක්කම මේක අමතක වෙලා ගිහලා. ඒ නිසා පළවෙනියටම ඔබ සිහි කරගන්න මේ ස්කන්ධ නැත්නම් රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියන මේ පංචස්කන්ධය එක්ක යන්න තියෙන මේ ඉපදී මෙරි දැන් මේ පාරත් පංචස්කන්ධයක් අපිට තියෙනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියවනේ. මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීමම දුකක්. ලෙඩවීම, මැරීම පැත්තකට දාන්න. මේ පංච උපාදානස්කන්ධයම දුකක්. එතකොට මේ පංච උපාදානස්කන්ධයත් එක්ක ඉපදුනාට පස්සේ භවගාමී ගමනේ ලැබෙන නැතිවීම, බැරිවීම, කෑම්වීම, නැතිවීම, ලෙඩවීම, පිළිකා, වකුගඩු, අක්මා ආදීන්ට පවා අවශ්‍ය කරන උත්තේජන සැපයීම් වලින් මිනිස්යාට මේ සංසාරේ අතරමං වෙන්න වෙලා මිසක් සත්‍යයට මේ ජීවිතය පිළිබඳව තේරුම් ගන්න අවස්ථාවක් ලැබිලා නැහැ කියන එක පින්වත්නි ඔබ තේරුම් ගන්න. එතකොට මේ ස්කන්ධත් එක්ක යන්න වෙන මේ ජීවිතය ඇතුලේ මහා දුකක් විඳින්න තියෙනවා කියන එක දැනගෙන ඒක ඇමරිකාවේ ජනාධිපති වේවා, රුසියාවේ ජනාධිපති වුණා වේවා, පාකිස්තානයේ ඉන්දියාවේ ජනාධිපති වුණා වේවා, ඩුබායි වල රජ වුණා වේවා, ඔමාන් වල රජ වුණා වේවා, කවුරු කාට කොතන ලැබුණත් ධර්මය අහන්න නැති, භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන්න නැති, ධර්මතාවයේ තේරුම් ගන්න බැරි ජීවිතයක් එක්ක සසඳනකොට ඒව පිඟනි හරිම හිස් දේවල්. ඇයි? මේ ස්කන්ධ පහෙන් ඈතර වෙලා යන්න අවස්ථාවක් ඔබට ලැබිලා තියෙන වෙලාවේ. ඒකයි. මේ ස්කන්ධ පහෙන් ගැලවෙන්න අවස්ථාවක් ඔබට ලැබිලා තියෙන වෙලාවේ. මේ ස්කන්ධ පහෙන් ඈතර වෙන්න අවස්ථාවක් ඔබට ලැබිලා තියෙන වෙලාවේ.
මේ ස්කන්ධ ටික අතහැරලා දාන්න. මේ ස්කන්ධ කොහේ ගියත් ධර්මයක් අහන්න නැත්නම් මේ කතාව තේරුම් අරගෙන මේකෙන් මිදිලා යන්නේ නැත්නම් හැමදාමත් ස්කන්ධත් එක්ක මේක මේන්ටේන් කිරීමේ දුක, සංකත දුක. මේක අපිට මේක මේන්ටේන් කරන්න සිද්ධ වෙලා. ඒක කොච්චර මේන්ටේන් කළත් වැඩක් නැහැ. ඒකේ කිසිම ප්‍රතිඵලයක් නැහැ, වැලියු එකක් නැහැ. හේතුව තමයි ඒ මේන්ටේන් කරන ශරීරය අපට අවසාන පිටින් බලන්න ඔබ කොච්චර අසරණයිද කියලා. ඔබට උදේට වැසිකිලි කැසිකිලි ගන්න රින් ගන්න වෙලා නා. දත් ටික මැද ගන්න වෙලා නා. ඇඟපත අර බොඩි ලෝෂන් උයි අරවයි මේවයි දාලා සෝද ඉන්න වෙලා නා. සබන් ගන්නවා, ඒකට ෆේස් වොෂ් ගන්නවා, අරව කරනවා, මේවා කරනවා. කරන්න තියෙන ඔක්කොම කෝලම් ටික කරලා හදන මේ ශරීරය අවසානයේදී ඔබට දෙන්නේ දිරච්ච ශරීරයක් නම්, බිඳිච්ච කයක් නම්, අතාරින්න වෙන ජීවිතයක් නම් මන් දන්නේ ඒකේ ඔබ බලාපොරොත්තු වෙන සැනසීම මොකක්ද කියන එක. එනිසා ස්කන්ධ වලින් තොර නිවන කියන්නේ එහෙම තැනක්. නිවනේ පින්වත්නි සත්වේ පුද්ගලයෙක් නෑ. ඇතරම නිවන කියලා එකක් නැහැ. නිවන කියලා එක කොහෙවත් අතන තියෙනවා, මෙතන තියෙනවා, පෙර තිබ්බා, කලින් තිබ්බා, පස්සේ මරුණට පස්සේ උපදිනවා කියලා එකක් නැහැ. නිවන කියන්නේ එහෙම තැනක් නෙමෙයි. නිවන කියන්නෙම යම් තැනක මේ ස්කන්ධ ධාතු ආයතන වල නොපිහිටීම කියන තැනක් තියෙනවා නම් අපි හිතමුකෝ මගේ මේ ස්කන්ධ පහ භවගාමී ගමනේ යනවනේ ආරම්මන අරගෙන චුතිචිත්තයට අරමුණු වෙන ඒ වෙලා ගිහින් එකපාරක් චුතියටපත් වෙලා ඒ චුතියටපත් වීමත් සමගම නැවත වාරයක් ප්‍රතිසන්දිගාමී කියන්නේ ප්‍රතිසන්දියකට සිත නොබසින ස්වභාවයකට ඔබේ හිතපත් කරලා නම් තියෙන්නේ. දැන් ගියොත් උපදිනවා හරි ආය සතර අපායට යන්නේ එහෙමයි වෙනත් ලෝකෙ. මේක සතර අපායෙන් මිදී කියන එක නෙමෙයි. මේ මුළු තුන් ලෝකෙම මිදෙන්න. ඒ තුන් ලෝකෙ කොහේ ඇති වුණත් සතර අපාය ඇති වුණා වගේ තමයි. මනුෂ්‍ය ලෝකේ කියන්නේ සුගතියක්මත් නෙමෙයිනේ. අපායේ තරම් දුක් නැති නිසා මේකට මේ නම විහාර කරා කියන එක. නමුත් ජීවිතයක් වශයෙන් ගත්තාම ඒ ජීවිතය තුළ පිටගත්නි සත්‍යයක් කියන කෙනා මේ ස්කන්ධත් එක්ක කොහේ ගියත් දුක් විඳින්න වෙනවා කියලා දැනගෙන ඒ විඳින්න වෙන දුකෙන් ගැලවිලා යන්න try කරනවා විනා ඒ දුකෙන් එතර වෙලා යන්න උත්සාහ කරනවා විනා මේ ස්කන්ධත් එක්ක සැප ලබන්න ජීවත් වෙලා වැඩක් නෑ. එතකොට නිර්වාණය සාක්ෂාත් කරගන්න යන කෙනා මේක තමයි මේ ස්කන්ධ වලින් මිදෙන්න ඕනි කොහොමද? ඔක තමයි කල්පනා කරන්නේ. මේ ස්කන්ධ වලින් ගැලවෙන්නේ කොහොමද? මම මේ ස්කන්ධත් එක්ක යන ජීවිතය මට සැපයිද දුකයිද? කියන්නේ මේක කොහේ ඇති වුණත් වැඩක් නෑ. අපි මේක කියන්නේ අපි දැන් රටවල් ගානක මේක බලලා ජීවිත ගණනාවක් මට පේන්නේ ඉන්නද ඔය පින්වතුන්ලා හිතනවනේ ඔය ලොකු කාර්යය කියනකොට අපහා සැප කියලා ඔය ලොකු කාර්වල යන මිනිස්සු අපිට හම්බ වෙනවා. හරිද? අපි ගාවට ඇවිල්ලා බණ අහනවා. බණ අහලා ඒගොල්ලන්ගේ ජීවිත කතාව කියනවා. ඒකද ඔබට පේන්නේ නැති මහා පීඩාවක් ඒක ජීවිතය ඇතුලේ තියෙනවා. ඊට වඩා සැපට ඉන්නව අර පාරේ ඉන්න පේමන්ට් එකේ ඉන්න මේ මිනිස්සු. ඇයි? ඒ මිනිස්සුන්ට එහෙම ලොකු ස්ට්‍රෙස් එකක් නැහැ පිටින් ඔය කාලා බිල එදිනෙදා කෑමට වීමට විතරයි වේලට විතරයි ඒ උන්දලා මහන්සි වෙන්නේ. ඒ උන්දලා හිතන්න ඕන රුපියල් 200ක් 400ක් 500ක් ගැන විතරයි. ඇත්තටම කන්න බොන්න නැති කෙනෙක් නෝ. හැබැයි ඔය ලොකු ජොබ් තියෙන ලොකු බිස්නස් තියෙන මේ ඇත්තොන්ට පේන තරම් සුකුමාල නෑ මේ වැඩ කරන්න ගියාම. ඉතින් මං අහන්නේ ඇයි මහන්සි වෙන්නේ? මැරෙනවා නම් මැරෙනකොට දාලා යන්න වෙනවා නම් කිසිම දෙයක් අරන් යන්නේ නැත්නම් සාංශාරික ජීවිතේට මොකටද මේවා පස්සේ තණ්හාවෙන් දුවලා පුළුවන් තරම් කාලයක් පුළුවන් විදියකට ජීවත් වෙනවා විනා බැරි කාලෙක දමල ගහලා අතාරිනවා විනා ඇයි මේ මහා වේගෙන් නිකන් හිමින් ගියොත් නොලැබෙයි වගේ සරිස්සර දහම් පාසල් වල මේ කිරි පැකට් බනිස් බෙදනකොට ඒව කන්න පොර කනවා වගේ මිනිස්සු මේ ලෝකෙ දුවන්නේ. දහම් පාසල් ගිහිල්ලා කිරි පැකට් එකකුයි බනිස් එකකුයි ඉස්සර දෙනවා. ඔය කිරි පැකට් එකටයි බනිස් එකටයි කන පොර කෑම වගේම පොර කෑමක් ඒ කාලේ කිරි පැකට් එකටයි බනිස් එකටයි පොර කෑවා. දැන් මිනිස්සු මස් කෑල්ලකටයි ලේ චුට්ටකටයි සෙම චුට්ටකටයි සරව චුට්ටකටයි පොර කරනවා. ඇයිද ඔය රූපයකට පොර කනවා කියන්නේ? ඔය රූපය ඇතුලේ තියෙන්නේ මොනවද? ඔය රූපය ඇතුලේ තියෙන්නේ සරව ලේ
අර කිරි පැකට් එකටයි බනිස් එකටයි පොර කාපු එක නම් අනේ හා සාදු සාදු. විලි ලැජ්ජාය බෑ මගේ රත්තරන් පිංගනි මෙන්න මේ කුණු ගොඩවල් වලට මිනිස්සු පොර කනවා කිව්වා. කපුටෝ වගේ. කපුටෝ එහෙමනේ කපුටෝ ගිහලා කුණු ගොඩවල් වල වහන්නේ. අන්න ඒ වගේ මේ අපේ පිංගුතුල්ලත් කපුටෝ වගේ වහන්නෙම ගිහිල්ලා මේ මහා දහ ජරා සංකත දුකෙන් පිළිච්ච විපරිණාම දුකට පත් වෙලා ඉන්නේ ස්කන්ධ ගොඩේ. ඉතින් මේ ස්කන්ධ ගොඩෙන් එතර වෙනවා කියන තැන ඔන්න ඔතනිනුයි මේ නිවන් අවබෝධය සඳහා සතර පායන්නේ මේ මුළු ලෝකෙම මිදිලා යන්නේ. මේ මුළු ලෝකෙම මිදෙනවා කියන තැනට හිතපත් කරගන්න ඕනි. එහෙම කරන්න නම් ඔබට සිද්ධ වෙනවා මේ පංචස්කන්ධය පිළිබඳව නැත්තම් කාය වේදනා චිත්ත ධම්ම කියන මේ එක්තරා විදිහකට පංච උපාදානස්කන්ධයම කොටස් පහකට බෙදපු තැන කායයකට රූපස්කන්ධය වේදනාවකට වේදනාස්කන්ධය චිත්තානුපස්සනාවට විඥානස්කන්ධය සංඥා සංකාර ධම්මානුපස්සනාවට මේ අරමුණු කෙරෙහි නිවැරදි සිහියක් ඇති කරගන්නවා විනා මේ අරමුණු කෙරෙහි නිවැරදි සංකල්පනාවක් ඇති කරගන්නවා විනා මේ අරමුණු කෙරෙහි යථාර්ථය දැකලා අරමුණු වලින් මිදීමට තමන්ගේ ජීවිතය හදා ගන්නවා විනා වැඩක් නැහැ ඒ අරමුණු පස්සේ මොලේ විකෘති වෙලා වගේ දුවලන. එතකොට අපි කොහොමද දැන් ඔන්න ඔබට ප්‍රශ්නයක් එනවා. හරි ස්වාමීනි මට තේරෙනවා. ස්කන්ධ වලින් ඈතර වීම සඳහා එහෙනම් අපි කුමක් කළ යුතුද? කළ යුත්තේ මෙන්න මේක. හොඳට අහගන්න මේ කතාව. දැන් හැමෝම අහනෝනේ අපි කරන්න ඕනේ මොකද්ද කොතනින්ද පටන් ගන්න ඕනේ? මෙන්න මෙතනින් පටන් ගන්න. අංක 1. ඔබ අද ඉඳන් එකතු කරන්න මේ ඔබේ මරණයෙන් පස්සේ ඔබ අද ගිහිලා දැන් මේ බණහාලේ වරලා ඔහොමම ගන්න පොඩි ට්‍රැවලින් බෑග් එකක්. හරිද? ට්‍රැවලින් බෑග් එකක් අරගෙන ඔබට මැරෙන්නම වෙනවනේ. මරණින් වත්තේ යනකොට ගෙනියන්න පුළුවන් දේවල් ටික පැක් කරගන්න. මේක තමයි ඔබේ කබටහන. මේ කිසා ගෞතමියට අබ ගේන්න කිව්වා වගේ එකක් මම මේ කරන්න යන්නේ. ඔබ ගිහිල්ලා අද ට්‍රැවලින් බෑග් එකක් අරගෙන කට්ටියත් එක්කම අම්මලා පුතාලා දුවලා ඔක්කොලම අපි පිටරට යනකොට රට යන බෑග් එක පැක් කරගන්නවා වගේ මරණින් මත්තේ යනකොට ගෙනියන්න පුළුවන් දේවල් අද එක බෑග් එකකට පැක් කරගන්න. ඒ බෑග් එකේ පොඩි නෝට් එකක් දාන්න අන්තිමට ජීවිතේ අරගෙන යන්න තියෙන දේවල් ටික නැත්නම් මරණින් මත්තේ අරගෙන යන්න තියෙන දේවල් ටික කියලා. ඕකට දාගන්න කියුටෙක්ස් එකක්, අයිබ්‍රූ පෙන්සලක්, එකව දාගන්න ඉතින් කැරට් ගාන මැසිමක්, හිරවණයක් ඕනනම් හිරවණයක්, දේව මරණින් මත්තේ ගෙනියන්න පුළුවන්. ඔය කිසිම දෙයක් මරණින් මත්තේ ගෙනියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කොච්චර බඩු පැටවුවත් මතක තියාගන්න ඔය ට්‍රැවලින් බෑග් එකක් ඇත්තටම ඔබට දැන් දැනෙන්න ඕනේ මම මේක කිව්වට පස්සේ ඔබ මේක ලියා ගන්නත් ඇති සමහරක් විට මෙහෙම කරන්න කිව්වා කියලා. මේ ඔය බෑග් එකට කිසිම දෙයක් දාගන්න බෑනේ. මේ තමයි ඔබේ ජීවිතේ පළවෙනි අත්දැකීම. ඒතර ඔබ දන්නවා ඔබ ඉගෙන ගන්න ඔබ දැනගන්න මට මරණින් මත්තේ මේ කිසිම දෙයක් අරගෙන යන්න පුළුවන් කමක් නැහැ කියන එක. දැන් ගිහිල්ලා ඔබේ දරුවා දිහා බලන්න. ඔබේ නෝනා දිහා බලන්න. ඔබේ මහත්තයා දිහා බලන්න, පුතා දිහා බලන්න. දුව දිහා බලන්න ඔබට දැන් තේරෙයි අනේ ඇත්තමයි අපේ ස්වාමීනි මේ දරුවෙක් කියලා එකෙක් ඉන්නවා, මේ මහත්තයෙක් කියලා කෙනෙක් ඉන්නවා, මේ පුතෙක් කියලා කෙනෙක් ඉන්නවා, දුවෙක් කියලා කෙනෙක් ඉන්නවා. හැබැයි මේ කිසිම කෙනෙක්ව මට මරණින් මත්තේ අරගෙන යන්න බෑනේ. අනේ ස්වාමීනි මේක මහිස් ජීවිතයක් නේ. මොනවද සල්ලි ගෙනියන්නද බැංකු පොතේ ඕවා බංගනි අපරාධ බැංකු පොත්වල දාලා තියන්න එපා. මේ ඉන්න ටිකේ හොඳට පිනක් දහමක් කරගෙන හිත සතුටින් සංඝයාට ප්‍රපස්ථානයක් කරගෙන ඔබේ ජීවිතෙත් ගොඩනගාගෙන සතුටින් සැනසීමෙන් ජීවත් වෙනවා මිසක් පුළුවන් කාලයක් හැමදාම බැරි වෙයි. ඒකනේ අර කිව්වේ එක කොටසක් නිදන් කරන්න කියලා. ආයෝජනයක් කෙනේ ඒකට යොදවන්න කියලා. අරපිරි මැස්මෙන් යුක්තව තමන්ගේ ජීවිතේ කළමනාකරණය කරගත්තොත් ඔන්න ඔබට පුළුවන්කම ලැබෙයි මේ පළවෙනියටම ජීවිතේ තේරුම් ගන්න මට කිසිම දෙයක් මරණින් මත්තේ අරගෙන යෑමේ පුළුවන්කමක් නැහැ කියන එක. මේක තමයි පින්වන්දි කෙනෙක්ට ජීවිතේ ලැබෙන පළවෙනි ලස්සනම දැනුම. මේකට කියනවා සිහියක් කියලා. මේකට පෙර නොතිබූ වීරයකින් පෙර නොතිබූ ප්‍රඥාවක් ඇති කරගෙන පෙර නොතිබූ සිහියක්
නාම රූප ධර්මතා නැත්තම් අපිට මේ පේන්න තියෙන දුව දරුවන් ලී පුටු මේස පුටු මේ කිසිම දෙයක් අරගෙන යන්න බෑ කියලා මතක් වෙද්දි පින්වත්නි ඒවට තියෙන තෘෂ්ණාව දිය වෙලා යනවා. මරණයත් එක්ක අර මට මතකයි එක මිනිස්සෙට පිළිකාවක් හැදුනා. හැදුනට පස්සේ ડોක්ටර් කියලා තිබ්බා මේ සතියකින් මැරෙනවා ගෙදර ගිහලා කැමති දෙයක් කාලා බීලා ජීවත් වෙන්න කියලා. මෙයා පින්වත්නි මේ සතියෙම මෙයා ගාව තිබ්බ සබ්බ සකලමනාවම දන් දුන්නා. තිබ්බ සියලුම සැප සම්පත් දන් දීලා අවසානයේදී අපිට කිව්වා ඔය මහම පැත්තේ ඉද්දි මේ ස්වාමීනි දැන් ඉතින් මම මැරෙන්න ළඟයි මම මේව කිසිම දෙයක් අරගෙන යන්නේ මට දැන් මේක හොඳටම තේරෙනවා කරන තරමක් කුසල් තමයි කරගන්න ඕනේ කියලා නිතර කුසල් කරා. අනේ පින්ගන්දි මේ මිනිස්සු මැරුණේ නැහැ. පස්සේ මේ මිනිස්සු පුදුම විදියට ධර්මයට ආවා. ධර්මයට ආවේ අනේ මගේ ස්වාමීන් වහන්සේ මම මායාවේ කටට වැටිලා මට තේරුණානේ මැරෙන්න යන මම කිසිම දෙයක් අරයි යන්නේ නැහැ කියලා. එයි ස්වාමීනි එහෙනම් මම දැන් මේ ජීවිතේ පස්සෙන් දුවන්නේ. එයි ස්වාමීනි මම මේ ගෙනියන්න බැරි දේවල් එකතු කිරීම පස්සෙන් දුවන්නේ. ඉතින් අපි අපේ අම්මලා තාත්තලාගේ මරණ දැක්කාම අපිට කල්පනා වෙන්න ඕනේ මේ මිනිස්සු අමාරුවෙන් දාඩි යට කරලා හදපු මේ ගෙවල් දරවල් පවා මේ මිනිස්සු දාලා ගියා නම් මෙච්චර හොඳ දරුවෝ ලැබිච්ච අපි වගේ දැන් ඔබ වගේ දරුවෝ ලැබිච්ච අම්මලා තාත්තලාට කනත්තට යට වෙන්න උනා නම් ආදාහනාගාරයේ පිච්චෙන්න උනා නම් මේ ජීවිතයේ අර්ථය මොකද්ද? ඔබටත් ওই ටිකමද නැද්ද වෙන්නේ? ඒගොල්ලෝ පෝෂණය කරපු ගේ ඒගොල්ලෝ අරන් ගියෙත් නේ අපි පෝෂණය කරන ගේ අපි අරන් යන්නෙත් නේ. ඒගොල්ලොත් මේක අතහැරලා දාලා ගියා වගේම අපිටත් මේක අතහැරලා දාලා යන්න වෙනවා කියන එක පින්වත්නි අත්දැකීමෙන් ජීවිතයෙන් කල්පනා කරලා දැනගන්න. යන්න එහෙම දැනගද්දී ඔබට පුළුවන්කමක් ලැබෙනවා මේ ජීවිතය පිළිබඳව කලකිරෙන්න. එතකොට කොහෙවත් ආයිත් භවගාමී ගමන ස්කන්ධත් එක්ක හට ගැනීමක් ලෝකෙ. තේරෙනවද මම කියන්නේ? ඒ ස්කන්ධත් එක්ක හට නොගන්න තැනටම කියනවා නේද නිර්වාණය කියලා. ඔන්න පළවෙනි එක තමයි මරණින් මත්තේ ගෙනියන්න තියෙන බෑග් එකට බඩු දාගන්න. දාලා කරේ තියාගෙන ඉන්නකො බෑග් එක. අඩුම රත්තරන් පින්නන්නේ බඩු පැත්තකට දාන්න. ඔබ ඔය එකතු කරපු හිස් බෑග් එකවත් ඕකෙ මුකුත් පිරෙන්නේ නැහනේ මරණින් මත්තේ මුකුත් ගෙනියන්න බෑනේ. අඩුම හිස් බෑග් එකවත් අරගෙන යන්න ඔබට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔන්න දැන් මොකද වෙන්නේ? තණ්හාව කියන එක ක්‍රමානුකූලව දිය වෙලා යන්න පටන් ගන්නවා. මේ තණ්හාව ක්‍රමානුකූලව දිය වෙලා යනකොට ඔන්න දුව දරුවන් ජොබ් එක ස්වාමියා භාර්යාව පිළිබඳව තිබ්බ තෘෂ්ණාව ටික වියකිලා යනවා. වියකිලා ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන මේ ජීවිතය පිළිබඳව ආශාවක් නෙමෙයි. ඇත්තටම අර ගොඩාක් අය කතා කරනවා ඩියුටි එක පිළිබඳව. මට මෙතනදී වගකීමක් තියෙනවා කියලා. හැබැයි ඒ වගකීමෙන් එළියට ඇවිල්ලා මේ ජීවිතේ නිස්සාරයි කියලා මෙතනට හරියට දැනුනොත් එයා එක මොහොතක්වත් ගිහි ජීවිතේ ඉන්නේ නැහැ. එයාට ගිහි ජීවිතේ ඉන්න බෑ. හැබැයි මේ කියන්නේ දමල ගහලා මහාන වෙන්න ඉන්න කියලා නෙමෙයි. මේකෙන් එතර වෙන්න හිත හදාගන්න. තේරෙනවද මම මේ කියන එක? මේකෙන් එළියට යන්න, මේකෙන් ගැලවෙන්න මේ කියන මහා දාර්ශනික කතාව ඔලුවට අරගෙන නිකන් එහෙට මෙහෙට දමල ගහන්න නෙමෙයි ආයිත් හොඳට කන්ෆර්ම් කරගන්න මම ආපහු මේ ස්කන්ධත් එක්ක මේ ලෝකයට යන්නේ නැහැ. මම ස්කන්ධ නිවනවා. මට ආයිත් මේ වගේ ස්කන්ධ එපා. මේ ස්කන්ධ පිළිබඳව කලකිරෙන්න. කලකිරුණොත් තමයි ඇලෙන්නේ නැත්තේ. නොඇලුනොත් තමයි මිදෙන්නේ. ඒතකොට ස්කන්ධ පිළිබඳව කලකිරීම පිණිස කල යුතු භාවනාව පොඩි නෑ. ආයි මේක පොඩි එකක් නෙමෙයි. මරණ බෑග් එක. ඔන්න බලන්න මරණ බෑග් එක ලෑස්ති කරගන්න. මරණ බෑග් එකේ මුකුත් නැහැ කියලා දැනගත්තම ඔබට එනවා මේ ජීවිතය ගැන මෙන්න මේ වගේ හැඟීමක්. අනේ දෙවියනේ මම මේ ජීවිතයට මෙච්චර ආදරෙන් සලකලා මෙච්චර ආදරෙන් පෝෂණය කරලා මෙච්චර ආදරෙන් රැකබලාගෙන මට අවසානයේදී මේකත් එක්ක මුකුත් ගෙනියන්න බෑයි නම් සංසාර ජීවිතේ මං රැස් කරපු කිසිදු කාම වස්තුවක් මම මෙතනට අරගෙන ආවෙත් නැත්නම් මේ කිසිදු කාම වස්තුවක් සාංශාරිකව ගෙනියන්නෙත් නැත්නම් සංසාරේ මට එකතු වෙන යම් කාම වස්තුන් වෙද්ද ඒවත් නිට්ටයයිද අනිත්‍යයිද සැපයිද දුකයිද ආත්මයිද අනාත්මයිද කියලා කල්පනා කරන්න. ඔබට gederedi වැටෙන්න පටන් ගන්නව අනිත්‍ය ලක්ෂණය කියන්නේ මොකද්ද කියලා. ඔබට gederedi වැටෙන්න පටන් ගන්නවා දුක්ඛ ලක්ෂණය මොකද්ද කියලා. ඔබට gederedi තේරෙන්න පටන් ගන්නවා මේ අනාත්ම නැත්තම් මගේ වසඟේ නැති මේ ජීවිතවල ස්වභාවය කොයි ආකාරයේ කවර ආකාරයේ එකක්ද කියලා. එනිසා මේක එදිනෙදා කල්පනා කළා මට මේ ස්කන්ධ එපා.
රූපම් භික්ක වෙන තුම්මාක තම් පජහත. ඒක අතාරින්න. තං වෝ පහීනං හිතාය සුඛාය භවිස්සති. කල්ල ගන්න එපා. මේක අතාරින්න. මේ රූපයට ආශා කරන්න එපා. තේරුණාද මේ කියන්නේ? මේ රූපයට ආශා කළ වැඩක් නැහැ. මේ රූපය ආයි කොතන හටගත්තත් වැඩක් නැහැ. මේ රූපය කොයි ආකාරයේ සුදු වේවා කළු වේවා මාද්ද පිංගන්නේ මේ ලෝකයේ දිහා බලනකොට ඇත්තට මට මහ පුදුමයි. මේ මිනිසුන්ට එක්ක බණ ඇහිලා නැහැ නැත්නම් අපි බණ කියලා නැහැ. අර මූණවල් උලාගෙන අරවා කරගෙන මේවා කරගෙන කොණ්ඩ හදාගෙන නිකන් අඟහරු ලෝකෙන් ආවා කියයි මේ ජීවත් වෙන්නේ. උදේට දත් මෙදලා වැසිකිලි කැසිකිලි ගිහිල්ලා පාරට දාගන්න මේ ශරීරයේ මොනවද ලෝකෙට පෙන්වන්න තියෙන්නේ. තම මේ අසරණ ශරීරයෙන් මිදිලා යනවා විනා මොනවද මේකේ ලෝකෙත් එක්ක කරන ගනුදෙනුව. කියන්නේ ලැජ්ජාවක් කියලා නාමයක් නැද්ද මේ වගේ කුණු ශරීරයක් දරාගෙන ලැජ්ජ ශරීරයක් දරාගෙන මහා හැංගිලා ජීවත් වෙන්න ඕනේ ශරීරයක් දරාගෙන එළියට පෙන්වන්න පුළුවන් කැලි 2යි 3යි ඒවත් පුදුම විදියට මේන්ටේන් කරන්න ඕනේ නියපොතු කපන්න ඕනේ කකුල් මදින්න ඕනේ සිරප්පු දාන්න ඕනේ සිරප්පු මදින්න ඕනේ ඒ වගේ යට තාර මදින්න ඕනේ පේන තැන් වල පච්ච ගහන්න ඕනේ පුදුම යුද්ධයක් නෙවෙයි ජීවිතේ. කොණ්ඩෙට ඒක ස්ට්‍රේට් කරන්න වෙනවා අයන් කරන්න වෙනවා කොණ්ඩේ අර පුච්චනවනේ පිංගදී දාලා මේ කෝලම් කර මේ ලෝකෙට පෙන්න නදන්නේ ඔබ ලස්සනයි කියලාද ඔබ සුන්දරයි කියලාද ඔබ ඇඟ ඇතුලේ තියෙන ඔබ උදේට වැසිකිලි ගිහිල්ලා එන්න කියන කතාව ඔබට අමතකද ඔබ උදේට කැසිකිලි ගිහිල්ලා එන්න කියන කතාව ඔය එක ඒවා පාවිච්චි කරලා සුවඳ විලවුන් පාවිච්චි කරලා ඔබේ ගඳ යවාගත්ත කියලා ඔබට අමතකද ඔබේ දත් ටිකේ ගඳ උදේට මේ වගේ ගඳ දත් ටිකක් මට තිබ්බේ කියන එක ඔබට අමතක වෙලාද ඔබ ලෝකයට මේ ඔය මූණේ සායම් ගාලා පෙන්වන්න හදන්නේ. ඒවට පිටින් රැවටෙන අඥානෙ වෙති. නමුත් ප්‍රඥාවන්තයවට රැවටෙන්නේ. රූපය කියන එක මහා ජරාවක්. ඒකේ අය ගන්න දෙයක් නැහැ. රූපය කියන එක දහ ජරාවක්. මහා ජරාවක් නෙවෙයි දහ ජරාවක්. අර මට හිතා ගන්න බෑ මේ මිනිස්සු ඇත්තටම මේ අනේ මන් දන්නේ අපි එක්ක අපි මේ ලෝකෙට වැරදිලා ඇවිල්ලා නැත්නම් මිනිස්සු මේ ලෝකෙට වැරදිලා ඇවිල්ලා මොනවා හරි වෙලා මේ දහ ජරා රූපය ලස්සනයි කියලා පෙන්වන්න දඟලන දැගලිල්ල මහා අපරාධයක්. මොකද දන්නවද? මේක කැතයි. මේක ගඳයි. මේක කුණු වෙනවා. මේක දිරනවා. මේක ලස්සනයි කියලා පෙන්වන්න එපා. මම දන්නේ අපි නම් ඕවට මේ මම හිතන්නේ අපි කියලා මම මෙතනදී අදහස් කරන්නේ ඇත්තටම මන වඩපු භික්ෂුව. මනස වඩපු භික්ෂුවක් මනස වඩපු කෙනෙක් මේවා දිහා හරි සිනහමුසු මොහොනින් බලන්න. ඒවා නිකන් සිනහවට කාරණා. ඒවා ලස්සනට කාරණා නෙමෙයි. රූපේ වැඩක් නැහැ. ඒ රූපය නිසා ඇතිවෙන වේදනාව ඊටත් වඩා වැඩක් නැහැ. රූපය අනිත්‍යයි නම් වේදනාව ඊටත් වඩා අනිත්‍යයි. ඇයි රූපය හේතු කරගෙන නම් වේදනාව ඇති වුනේ? වේදනාව අනිත්‍යයිද නැද්ද? රූපය ස්පර්ශය කියන එක ස්පර්ශය කියන එක මෙහෙම අනිත්‍ය වෙනකොට ඒක නිසා ඇතිවෙන වේදනාව අනිත්‍යයි. එතකොට මේ වේදනාව නැවත ඇති කරගන්න මම මේ රූපය මෙහෙම ඝට්ටණය කිරීම කියන එක නැවත සිද්ධ කරන්න ඕනි නම් මම මේක කවද වෙනකම් කරන්නද? මරණකම්ම මෙහෙම කර ඉඳලා හිස් ඇති මැරලා යනවා. ඒතර ඒව නිසා හඳුනා ගන්න සංඥාව අනිත්‍යයි. ඒව නිසා ඇතිවෙන සංස්කාර ආදරය බැඳීම් අරවා මේවා ඒ ඔක්කොම පින්වත්නි මා අනිත්‍ය ධර්මතා. දන්නේ මේ ගඳ ගහන කටවල් තියාගෙන මිනිස්සු මොනවා කරනවද කියලා. ඔකනේ ඇත්ත. මේකනේ ඔය අසරණකම මටත් තියෙනවා. ඔය අසරණකම ඔබටත් තියෙනවා. මේක ලැජ්ජ වෙන්න කාරණාවක් නෙමෙයි. ලෝකයේ ඇතුළේදී දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ මේ ලෝකයේ ඇතුළේදී අපි ඔක්කොම මේ අසරණකමට මුණ දීපු අසරණේ. ඒතර මේ අසරණකමින් ගැලවෙනවා විනා මේ අසරණකමින් ඉක්මනවා විනා මේ අසරණකමින් එතරට යනවා විනා අසරණකම ආභරණයක් කරගන්න එපා. තේරුණාද මේ අසරණකම මෝඩකමක් කරගන්න එපා. අසරණයි නම් අසරණයි මෝඩයි නම් මෝඩයි. දුෂ්ප්‍රඥයි නම් දුෂ්ප්‍රඥයි. අසරණයි ඒක මමත් පිළිගන්නවා. හැබැයි ඒ අසරණකම නිකන් ලාභයක් කියලා හිතන අඥානියෝ ඉන්නවනම් මට සමාව වෙන්න මම මේක කියන්නේ බණහන ප්‍රඥාව වඩන්න හදන පිරිසකට. ඒකයි මම මේක මේ අඥානියෝ කියන වචනේ පාවිච්චි කරන්නේ. ඉතින් මම නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නෙමෙයි අන්ධ බාල පෘථග්ජන අසෘතවත් පෘථග්ජනයයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ වෙනස. ඒ නිසා ඔබ කල්පනා කරන මම මේක කියන්නේ නිවන් අවබෝධය සඳහා පිළිපදිනවා නම් ස්කන්ධ පිළිබඳව මෙහෙම කල්පනා කරන්න.
මේක ඇත්ත ගන්න ඔළුවට. නාන්න නැතුව ඉන්න නෙමෙයි. නාන්න. පීනන්න නැතුව ඉන්න නෙමෙයි පීනන්න. හැබැයි මේකත් එක්ක තණ්හාවෙන් බැඳිලා ගිහිල්ලා මේක මේන්ටේන් කිරීමේ ජරාවට නම් යන්න එපා. හොඳට නාන්න, කකුල් අතුල්ල ගන්න, නියපොතු ටික කපා ගන්න. මම ඒවට එපා කියන්නේ නෑ. කොණ්ඩ වැඩි නම් කොණ්ඩ කපා ගන්න. හැබැයි මේක ලොකු කමෙන් මාන්නෙන් එළියට අරගෙන යනවා කියන තැනදී ඔබට තියෙන්නේ පිටගන්නේ මහා ජීවිතේ වැරදිච්ච තැනක්. ඒ වැරදිච්ච තැන නිවැරදි කරගන්න ඔබට සිද්ධ වෙනවා. ස්කන්ධ පිළිබඳ වූ මානසිකාරී තාම දැඩිව කරන්න මට මේ රූපය එපා රූපම් බික්ක වෙන තුම්හාකම් කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ. ඇයි රූපය අතාරින්න කිව්වේ? ඇයි? මම මේ රූපය මේන්ටේන් කිරීමෙන් මිදෙනවා. මම මේ රූපය ලස්සන කිරීමෙන් මිදෙනවා. මම මොකටද මේකට මහන්සි වෙන්නේ? නේ? එහෙම කල්පනා කරා. මම මොකටද මේකට මහන්සි වෙන්නේ? මේක දිරදිරා යනවා නම්, වයසට යනවා නම්, අවසානයේදී උරුම වෙන්නේ මරණය නම්. ඒකත් චුට්ට දිරදිරා ගිහිල්ලා 80ක් 90ක් වෙනකොට නැගිට ගන්න බැරි තැනකට හිතපත් වෙනවා නම්. ඒ පත් වෙන්න තැනදී කතා කරගන්න වචන ටික කියාගන්න දත් ටික නැත්තම් පිට වෙන්නේ නැත්තම් දැන් අපි මේ බුද්ධං සරණං ගච්ඡාමි කිව්වට මේ වයසට ගියාට පස්සේ ඇත්තටම පැවිදි වෙන කෙනෙක්ට වුණත් බුද්ධං සරණං ගච්ඡාමි කියන්න අපට බැරි වෙනවා. මොකද මේ දත් හැලිලා වයසට ගිහිල්ලා හක්ක රැලි වැටිලා මූණ රැලි වැටිලා එනකොට කොයිද බුද්ධං සරණං ගච්ඡාමිවත් කියන්නේ. හරියට මේ නිග්ගහිතේ මකාරාන්තේ ශබ්ද කරලා. එතකොට ඒක සුදුසු කෙනෙක්ට දෙනවා විනා අපිට සදාකල් මේ ජීවිතේ මෙහෙමින් නෙමෙයි. අද ඔබට පේන මේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ තව අවුරුදු 15කින් මෙතන මේ විදිහට නැහැ. එතකොට ඉන්නේ වයසට ගිය. දිරච්ච ජරා ගොඩක්. අතරම ලෙඩ ගොඩක්. සමහරක් විට මේ සිවුරු ඉරිලා තියෙයි. මේ සිවුරු ජරාවටපත් වෙලා තියෙයි. අවුරුදු 2ක් 3ක් 4ක් පොරෝන නිසා. නමුත් රවුල කපා ගන්න බැරිව, කොණ්ඩේ කපා ගන්න බැරුව, කපනකොට තනින් ඉතුරු වෙනවා. මට මතකයි ඉස්සර මම වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ නමකට ගිලානුපස්ථාන කළා. කොණ්ඩේ රවුල් කපනකොට දැන් ඉස්සර වගේ අපිට දැන් මේව කපන්න පුළුවන් නේ. ඒ සාසලයි කපන්න බෑ. මෙහෙම කළා හැම ඇදලා අදපු හැමේ තමයි චුට්ට කපන්න වෙන්නේ. ඉතින් කොණ්ඩ රවුල් වැවිච්ච ඒවා වැවෙනකොට සුදු පාටින් වැවෙන, තනින් තන කැතට රෝම වැවිච්ච මූණේ හැමතැනම මූණි වලවල් ගොඩාක් ඉතුරු වෙච්ච, ඇස් පෙනීම නැති වෙලා ලොකු කණ්ණාඩි දෙකක් ඇහැ ඉස්සරහින් දාගෙන. එතකොට ඉතින් බන කියන්න පුළුවන් හිත දන්නෙත් නැහනේ. මේ සමහර ක්ලචර්ස් එකකින් මෙතනට එන රෝද පුටුවෙන් මේ ඇවිල්ලා රෝද පුටුවක ඉඳලා බන ටිකක් කියන. ඒ වගේ මහා ජරා ජීර්ණ භාවයටපත් වෙනවා. මේ තමයි රූපය හැටි. ඉතින් මේ පිළිබඳව කවර අපේක්ෂාවක්ද? මේක දැනගෙන හොඳම දේ තමයි මේක අතහැරලා දාන එක නේ. ඕක නෙවෙන්නේ. ඒ ජරා ජීර්ණ භාවයටපත් වුණාට පස්සේ කොයි හරි මුත්‍රා පැකට් එකක් හරි මොකක් හරි එකක් දෙයි අතර තියන් ඉන්න කියලා ඊට පස්සේ කොයිට හරි වෙලා මේ ඒවත් එක්ක ඉතින් ජීවිතේ සැනසීමෙන් සතුටින් S2 පියා ගන්නවා විනා සදාකල් මේ තරුණකම් හයිහත්තිකම් යොබ්බනකම් ඒව නෑ. යොබ්බන මදේ කියන එක මහා ඕන් නැති එකක්. හා යොබ්බන ජරාන්තම ජරාව කෙලවරකටගෙන තියෙන එකක්. ඒ නිසා ඉතින් මෙහෙම කල්පනා කරන රූපය ගැන ඊළඟට වේදනාවන් ඒ කාලේ වෙනකොට දැනෙන්නේත් නැහැ. ඒ කාලේ වෙනකොට ඉන්ජෙක්ෂන් එකක් වදින වේදනාවක්, අර කැනියුල එකක් ගන්න වේදනාවක්, සේලයින් එකක් දෙන වේදනාවක්, මුත්‍රා බටයක් දාන වේදනාවක්, කන්න බැරි වුණාම කටින් බටයක් දාන වේදනාවක් වගේ ජරාවක් කොළුවට ඇවිල්ලා තියෙයිනේ. ජරා ගොඩක් බවටපත් වෙලා, කුණු ගොඩක් බවටපත් වෙලා, ජරා ජීර්ණ වෙච්ච කෙනෙක් බවට පත් වෙලා ඉඳී ආයි ටික කාලයක් යනකොට සිවුරවත් හරියට පොරව ගන්න බැරුව ඇඳකට වැටිලා බෙඩ්ෂීට් එකත් ගුලි කරගෙන ඔහේ පැත්තක් බලාගෙන නේද කටින් වැටෙන සැම ටික කෙල ටික නිදාගෙන ඉන්න කොට්ටෙටම වැටෙද්දී සොට්ටු ගලද්දී සිවුරෙන්ම ඔක පීදීද්දී කවුරුත් සමහර ළඟ ඉඳී නැති වෙයි වෙන්නත් පුළුවන්. කොහේ රෙස්පිරිතාලයක ගිලන් වාට්ටුවකින්නත් පුළුවන්. මේ වගේ නොයේකුත් විප්‍රකාරයක් ඇඟට වෙන කාලයක් වැඩි ඈතක නෙමෙයි. මේ රූප පිළිබඳව ආසාව තියාගන්නේ නැතුව මේ වගේම වේදනා සංඥා සංකාර විඥාන ගැනත් මනසිකාරය කරලා ඒ මේ ස්කන්ධ වලින් මිදිලා පැත්තකට ගිහිල්ලා පාඩුවේ ජීවිතේ ජීවත් වෙනවා විනා මේ පිළිබඳව අපේක්ෂාවන් දැල්වගෙන වාසය කිරීමෙන් ඔබට තොර වෙන්න පුළුවන් නම් එතනම ඔබට පිංගනින් නිර්වාණය කියන එක සම්පාදනය වෙනවා. ඒ ස්කන්ධත් එක්ක නැවත යෑමේ තියෙන තෘෂ්ණාව නැති වෙනකොට මරණාසන්න මොහොතේ තණ්හාව කියන එක දුර වෙනොත් ආයතරයක් ස්කන්ධ හටගන්නේ නැති වුණොත් ඔබ ආපහු සතර පායට වැටෙන්නේ නැහැ. ඔබ ආපහු භවගාමි ගමනට වැටෙන්නේ නැහැ.
සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා කියන මිතුන් සංයෝජනයන් ප්‍රහීන වුණොත් යම් වෙලාවක බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පිළිබඳව සත්පුද්ගල භාවයකින් ගන්න බැරි මේ ස්වභාවය දැක්කොත් සක්කාය දිට්ඨිය දුරු වෙනවා. එදාට සීලබ්බත පරාමාස දුරුයි, විචිකිච්ඡාවන් දුරුයි. එතකොට කියනවා නියතෝ සම්බෝධි පරායන සෝතාපන්න ඵලයටපත් වුණා කියලා. අවිනිපාත ධම්මෝ ආය අපායට වැටෙන්නේ නැහැ කියලා. මේ වගේ ධර්මතාවයක් ජීවිතයට එකතු කරගන්න අවස්ථාව තියෙනකොට ඇයි ඔබ ස්කන්ධ පිළිබඳව බල ස්කන්ධත් එක්ක කල්පනා කර නිවන් යන්න හදන්නේ? මේක දෙපැත්තක්. ඒ දෙපැත්ත තේරුම් අරගෙන ඔබට මේ घोरතර භයානක සංසාරයෙන් මිදලා යන්න මේ ධර්ම දේශනාවත් ඒකාන්ත පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. මේ ස්කන්ධමයි දුක, සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. මේ ලෝකයේමයි දුක, මේ ජීවිතේමයි දුක. මේ ජීවිතය තුළ සැප හොයන්නත් එපා. මේ ලෝකය තුළ සැප හොයන්නත් එපා. මේ ජීවිත රටාව තුළ සැප හොයන්නත් එපා. අහවල් රටේ නිලයකින් සැප හොයන්නත් එපා. රටකින් සැප හොයන්නත් එපා. හොයනවා නම් සැපක්, ලැබෙනවා නම් සැපක්. ඒ එකම සැපය මේ ස්කන්ධ වලින් මිදිච්ච තැන ලැබෙන සැපය, ස්කන්ධ වලින් තොර වෙච්ච තැන ලැබෙන සැපය. ඒ සැපය ඔබට ලබා ගන්න මේ ධර්ම දේශනාවෙන් රැස්ුණා වූ මහානීය කුසල් ඒකාන්ත පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. ද්වේෂක්ඛයෝ